හරි අපි කතා බහ කරා මේ පාඩමට අදාළව නෙට්වර්ක් වලදී කියන්නේ ඩේටා කමියුනිකේෂන් කියන එකේදී මොනවාද අපිට උවමනා වෙන්නේ කියන කම්පොනන්ට්ස් ටික අපි කතා කරා රයිට් ඊළඟට සංඥා වර්ග මොනවාද කියන එක කතා කරා ඊළඟට ප්‍රතිසම සංඥාවක ලක්ෂණ ටික කතා බහ කරා ඒකෙදී අපි ඉගෙන ගත්තා තියෙන ලක්ෂණ ටික කියන්නේ සංඛ්‍යාතය විස්තාරය කලාව වගේ දේවල් ඊළඟට අපි ගණන් වගයක් හැදුවා නේද මාධ්‍යයක් තුළ තරංගයක වේගය එකත් ප්‍රතිසම තරංගයකට අදාළව අපි කතා බහ කරේ ඒ වේගය එතකොට v සමානයි f ලැම්ඩා කියන සමීකරණයට අදාළව තමයි අපි ඒක හැදුවේ එතනදී ඒකට අදාළව කරන ගණන් ටිකක් අපි කතා බහ කරා ඊට පස්සේ සම්ප්‍රේෂණ මාධ්‍යවල අපි නියමු මාධ්‍ය තුන ගැන කතා බහ කරා නේද ඇම්බර් යුගල සමාක්ෂක සහ ප්‍රකාශ තන්තු රයිට් එතකොට මම කිව්වා ඇම්බර් යුගල වල ಜಾති දෙකක් තියෙනවා කියලා shielded twisted pair unshielded twisted pair UTP STP කියලා ඊළඟට සමාක්ෂක සහ fiber optics ප්‍රකාශ තන්තු එතනිත් අපි කතා බහ කරා ඒකේ වර්ග තුනක් grade index step index සහ single mond කියන වර්ග වලින් සෙටල් කරගන්න පුළුවන් කියලා. එතකොට අද අපි කතා බහ කරනවා නියමු නොවන මාධ්‍ය ගැන. right? ඒතර නියමු නොවන මාධ්‍ය ගැන ඔයාලන්ට මෙතනින් රිෆර් කරන්න පුළුවන්. soft copy එක දාලා තියෙන ආයසරයක් පරක් වෙලා ආපු අයට පොඩි මතක් කිරීමක් කරන්නේ. ටියුට් එක කලෙක්ට් කරගන්න පුළුවන් අය කලෙක්ට් කරගන්න. right? අවදානමක් අරගෙන අවිල්ලා කලෙක්ට් කරගන්න එපා. ඔයගලන්ට මේ මම කතා බහ කරගෙන යන ෂෝට් නෝට් එක මේ මොහොතේ ප්‍රමාණවත්. right? ඒ කියන්නේ මැනේජ් කරගන්න පුළුවන් අපිට කරන්න අවශ්‍ය හැම දෙයක්ම. වැඩිදුර රිෆර් කරන ඒවාට අදාළව තමයි නෝට් එක තියෙන්නේ. අතන මේ කියන්නේ ඔයගලන්ට ෂෝට් නෝට් එක හරියට රිෆර් කරගත්තොත් විභාග ප්‍රශ්නයක් පවා try කරන්න පුළුවන් වෙන විදිහට තමයි ෂෝට් නෝට් එක මම ඉස්සරහට අරගෙන යන්නේ. right? ඒ නිසා කලබල වෙන්න එපා ටියුට් එක ළඟ නැහැ කියන එක. ටියුට්ස් ඔක්කොම print කරලා තියෙන්නේ. පුළුවන් අය ඇවිල්ලා අරගෙන යන්න. right? right. නියමු නොවන මාධ්‍ය පැත්තෙන් අරගත්තම මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ ගුවන්විදුලි තරංග. ගුවන්විදුලි තරංග කියනවට වඩා ඇත්තට මේකට හොඳම නම තමයි විද්‍යුත් චුම්බක තරංග කියන එක. electromagnetic wave කියන එක. නමුත් කමියුනිකේෂන් වලට රිලේටඩ්ලි අපි අරගන්නේ ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂණය නැත්නම් රේඩියෝ ට්‍රාන්ස්මිෂන් කියලා කියන්නේ. එතන මේ ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂණයට පාවිච්චි වෙන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. right? electromagnetic wave කියලා අපි කියනවා. right? එතකොට මේ විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂණ කටයුතු කරගන්න මේ line of sight ඒ කියන්නේ එක යවන්නා සහ ලබන්නා අතර පෙනීම තිබුණත් නැතත් right? ඒ කියන්නේ අර ඩිරෙක්ට් පේනවා වුණත් නැති වුණත් සම්ප්‍රේෂණය කිරීම කරගන්න පුළුවන්. right? එතකොට දැන් line of sight තියාගෙන අපි communicate කරනකොට යවන කෙනා ඒ කියන්නේ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ ඉඳලා යවන තරංගය අල්ලගන්න ඇන්ටනා එකට ඒ අදාළ සම්ප්‍රේෂණ කුළුණත් එක්ක communicate කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. right? එතකොට ඔය ගොඩක් වෙලාවට TV channels, radio channels ඒගොල්ලන්ට පුළුවන් තරම් උසකින් තමන්ගේ කුළුණ පිහිටවීමේ හේතුව ඕක. මොකද රේඩියෝ වේව් එක හැකි තරම් ඈතට සම්ප්‍රේෂණය කළ යුතුයි. right? එතකොට ඒගොල්ලන්ට කුළුණ මුළු ලංකාවටම එක කුළුණකින් විතරක් අවශ්‍යතාවය තෘප්ත කරගන්න බැහැ. ඒක නිසා තමයි ඒගොල්ලෝ කීපයක් කුළුණු පිහිටවන්නේ ලංකාවට. මොකද එක හේතුවක් මේක ඇන්ටනා එකට කැප්චර් කරගන්න පුළුවන් වෙන විදිහට ඒකට ඇන්ටනා එකට විසිබල් වෙන්න ඕනේ. සහ මේ තරංගයට ගමන් කළ හැකි දුරක් තියෙනවා. එතකොට ඒ දුර ඉවර වෙනකොට සංඥාවේ තියෙන ශක්තිය
හීන වෙලා ගිහිල්ලා සංඥාව නැති වෙලා යනවා. ඒක නිසා ඒ දෙකම කවර් කරගන්න අවශ්‍ය නිසා තමයි ඒගොල්ලෝ ලංකාව පුරා කුළුණු කීපයක් ඉදිකරවලා තියෙන්නේ. රයිට්. එතකොට සාමාන්‍ය මේගොල්ලෝ උස් ස්ථානයක් නේද? දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ GPRS ටෙක්නොලොජි එක පාවිච්චි වෙන එක තැනක් තමයි ඔය මොබයිල් කමියුනිකේෂන් කියලා අපි කියන්නේ. එතකොට ඔය දැන් මේ දවස්වල හරියට නේද දොස් නැගීම් තියෙනවානේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මදි කියලා නේද? ඒකත් එක්තරා ආකාරයක හේතුවක් මේ භූගෝලීය පිහිටීම සහ කාලගුණ තත්ත්ව. රයිට්. ඒක නිසා ඒ වගේ තැන්වලදී බාධා කිරීම ඇති වෙන්න පුළුවන්. විදුලි කොටන එක, රයිට්, ළඟට ආරෝපණ පැවතීම, හරි ඔය වගේ විවිධ හේතු බලපානවා. මේ කියන්නේ මේක වයර්ලස් නේ සිද්ධ වෙන්නේ. ඒකට වයර්ලස් කමියුනිකේෂන් සිද්ධ කරගන්නකොට, රයිට්. ඒ වගේම තමයි මේ අපිට ලයින් ඔෆ් සයිට් කියන එක නැත්තම්, ඒ කියන්නේ රේඛීයව ඇන්ටනාවට අදාළ කියන්නේ සෙන්ඩ් කරන කුළුණට රිසීව් කරන ඇන්ටනා එක පේන්නේ නැත්තම් ඒගොල්ලන්ට පුළුවන් ඉහළ අවකාශයට යොමු කරලා එතනින් ඉන්න ස්ටේෂන් එකක් මේක රිසීව් කරයින් පස්සේ ඒ ස්ටේෂන් එකෙන් පුළුවන් නැවත අපි ඉන්න අවකාශයට නැත්තම් රිසීවර්ස්ලා ඉන්න ප්‍රදේශයට නැවත යොමු කිරීමක් සිද්ධ කරන්න. රයිට්. ගුවන්විදුලි තරංග සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට අභ්‍යවකාශයට දේවල් යොමු කිරීම සිද්ධ කරනවා අඩුයි. මොකද ඒක ටිකක් මිල අධික ක්‍රියාවලියක් නිසා. ඒක මයික්‍රෝවේව් වගේ තැන්වලට ආවයින් පස්සේ කියන්නේ මයික්‍රෝවේව් කියන්නේ ඊළඟට අපි කතා කරන තරංග ජාතිය ඒ වගේ ටෙක්නොලොජිස් වල පාවිච්චි කරනවා. නමුත් රේඩියෝ වේව්ස් වල ඒක ටිකක් සිද්ධ කරන ප්‍රමාණය දුර්ලභයි. කියන්නේ කලාතුරකින් සිද්ධ වෙන්නේ. රයිට්. හරි. එතකොට මෙතන කතා බහ වෙන මේ නැත්නම් අපි එදිනදා ජීවිතයේදී අහන ඔය FM AM වගේ දේවල් ඔයගලන්ට දකින්න හම්බෙන්නේ නැත්නම් අහන්න හම්බෙන්නේ මේ කියන ටෙක්නොලොජි එක හරහා. රයිට්. විද්‍යුත් චුම්බක තරංග විවිධ සංඛ්‍යාත වලින් තියෙනවා. රයිට්. ඔය VLF, LF, MF, HF කියලා මම පෙන්නලා තියෙන්නේ. ඒ ටික දැන් VHF කියන එක තමයි අපි ඔය FM රේඩියෝ වලට සහ ඊළඟට රූපවාහිනී channel සඳහා අපි පාවිච්චි වෙන්නේ. Right. VHF and UHF කියන එක. Right. Very high frequency, ultra high frequency කියන වර්ග දෙක. එතකොට VHF වගේ දේවල් පාවිච්චි කරන FM රේඩියෝ විකාශනය, රූපවාහිනී විකාශනය, right. ද්විපත රේඩියෝ පද්ධති කියලා කියන්නේ අපි දකින්නේ walkie talkies විදිහට කතා බහ වෙනවා. ඒ sannivedanayට. right. ගුවන් ගමන් පාලනය සඳහා ගුවන් යාන්ත්‍රණය මැනේජ් කරගන්න කියන්නේ දැන් සාමාන්‍ය ෆ්ලයිට් එකක් එයාපෝට් එකක හරියටම ප්ලේස් වෙන කතාව සහ ෆ්ලයිට් එක ආවයින් පස්සේ ඒගොල්ලෝ කතා බහක් කරන විදිහ දැන් ඔයගොල්ලෝ මූවිස් වල එහෙම දැකලා ඇතිනේ. ෆ්ලයිට් එකක් ගොඩ බාන්න එනකොට ඒකේ ඉන්න පයිලට් අර්ත් ස්ටේෂන් එකත් එක්ක ග්‍රවුන්ඩ් ස්ටේෂන් එකත් එක්ක කමියුනිකේෂන් එකක් සිද්ධ කරනවා. ඒතර ඒක සිද්ධ වෙන්නේ ඔය රේඩියෝ ෆ්‍රීකවන්සිස් හරහා. රයිට්. ඒකට ඒක හැම තැනකම ඈතකම හැම කොයිතරම් ඈතකින් පිටියත් කමියුනිකේට් කර ගැනීමේ හැකියාවක් නැහැ. යම් වපසරියක කමියුනිකේට් කර ගැනීමේ හැකියාව වෙනවා. රයිට්. ඊළඟට අපි ඔය පාවිච්චි කරන Bluetooth, Wi-Fi වගේ ටෙක්නොලොජි වලටත් පාවිච්චි වෙන එක ක්‍රමවේදයක් තමයි අපි මේ ඉලෙක්ට්‍රොමැග්නටික් වේව්ස් කියලා කියන්නේ නැත්නම් විද්‍යුත් චුම්බක තරංග කියලා කියන්නේ නැත්නම් පොදුවේ රේඩියෝ තරංග කියලා හඳුන්වන්නේ. රයිට්. හරි. එතකොට ඔය තමයි ඒකට අදාළව ඒ කියන්නේ ගුවන්විදුලි තරංග නැත්නම් විද්‍යුත් චුම්බක තරංග වලට අදාළව තියෙන කතා බහ. ඊට පස්සේ තියෙන්නේ මයික්‍රෝවේව්, ශුද්ධ තරංග. ඒතර මයික්‍රෝවේව් කියලා කියන්නේ රේඩියෝ වේව්ස් වලට වඩා ගොඩාක් ශක්තියෙන් වැඩි සංඛ්‍යාතියෙන් ඉහළ තරංගයක්. ඒතර මේක රේඩියෝ වේව් එකට වඩා ගොඩාක් වැඩි දුරකට සම්ප්‍රේෂණය කර ගැනීමේ හැකියාව තියෙනවා.
ඒ වගේම තමයි මේක ගොඩාක් වෙලාවට අපි පාවිච්චි කරනවා මේ one way communications වලට right ඒකපත සංනිවේදනය දැන් ඔයගොල්ලන්ට dialog TV communication එක හම්බෙන්නේ satellite TV එකක් කරා right satellite connection එකක් කරා ඒක කරන්නේ microwave එකක් ශුද්ධ තරංගයක් තමයි අභ්‍යවකාශයේ රඳවලා තියෙන චන්ද්‍රිකාවට යවලා චන්ද්‍රිකාවෙන් අපිව කියන්නේ රේඩියෝ TV channels ටික නැත්නම් dialog TV antenna එක set කරලා තියෙන fix කරලා තියෙන නිවාස ටිකට අදාළ සිග්නල් එක ලබා ගන්නවා. ඒතකොට ඒකයි ඒගොල්ලෝ කියන්නේ මේ සාමාන්‍ය dialog TV connection එකක් දෙනකොට ඒගොල්ලෝ කියනවා මේ dialog TV dish එක හොඳට අහස පේන තැනක බාධා කිරීම නැති අහස පේන තැනක place කරන්න කියලා. right මොකද ඒක සාමාන්‍ය මයික්‍රෝවේව් කමියුනිකේෂන් කියන්නේ සැටලයිට් එකේ ඉඳලා එවන කමියුනිකේෂන් එක හරි සාර්ථකයි හේතුව තමයි මේ ග්‍රවුන්ඩ් එකේදී අපිට බාධා කිරීම වැඩි කඳු තියෙනවා ගස් කොළන් තියෙනවා රයිට් ඒ පිහිටීම ටිකක් බාධා කිරීම සහිතයි නමුත් අභ්‍යවකාශයට යවල දෙයක් එවනවා කියලා කියන්නේ ඉතින් අපිට ඉහළ ඉඳලා බලනකොට සාමාන්‍යයෙන් පොළවේ හැමතැනක්ම විසිබල් නේ ඒතර අහස පේන තැනක් නම් යම් කිසි ආකාරයකින් තරංගයට ඇවිල්ලා කනෙක්ට් වෙන්න පුළුවන් මයික්‍රෝවේව් වලත් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි ටෙරස්ටරියල් කියලා අපි කියනවා භෞමික. ඒ වගේම චන්ද්‍රිකා සැටලයිට් කියන වර්ග දෙක. එතකොට ටෙරස්ට්‍රියල් කමියුනිකේෂන් වලදී අර කලින් කිව්වා වගේ කුළුණකින් කුළුණකට සංනිවේදනය කිරීම කරගන්න පුළුවන් හැබැයි මෙතනදී කියන්නේ දුර පේනවා නම් line of sight හොඳට පේනවා නම් රේඩියෝ තරංගයකට වඩා වැඩි දුරක් මෙයාට කමියුනිකේට් කරන්න පුළුවන්. එතකොට දැන් උදාහරණයක් විතර නගර දෙකක් අතර තියෙන දුර යම් කිසි ප්‍රමාණයක්ද රේඩියෝ වේව් එකකට එන්න පුළුවන් දුරකට වඩා දුරක් මයික්‍රෝවේව් එකට ගමන් ගන්න පුළුවන් නිසා ඒ නගර දෙක අතර පිහිටවන්න ඕන කණු ප්‍රමාණය රේඩියෝ වේව් එකකදී පිහිටවනවා නම් කණු යම් ප්‍රමාණයක් ඊට වැඩිය අඩුවෙන් කණු ප්‍රමාණයක් තමයි පිහිටවන්න වෙන්නේ ශුද්ධ තරංග පාවිච්චි කරලා කරනකොට right දැන් උදාහරණයක් විදිහට මේ ඔයගලන්ට මේ පේන ඩයග්‍රෑම් එකේ මේ කණු පහ ශුද්ධ තරංග වලට අදාළව පාවිච්චි කරන නිසා රේඩියෝ තරංග වලින් මේ පරාසයම මේ දුර ප්‍රමාණයම කමියුනිකේට් කරගන්න ඕන මීට වඩා වැඩි කණු ප්‍රමාණයක් පාවිච්චි කරන්න වෙනවා. මොකද කමියුනිකේට් කරන්න පුළුවන් දුර ප්‍රමාණය රේඩියෝ වේව්ස් වල අඩුයි. මයික්‍රෝවේව් වල තමයි වැඩි. right? සැටලයිට් වල නම් අපි කතා බහ වෙනවා මේ සම්පූර්ණ ග්ලෝබ් එකම ඒ කියන්නේ මුළු ලෝකෙම කවර් කරගන්න පෘථුවිය කැරකෙන වේගයෙන් කැරකෙන භ්‍රමණය වෙන ප්‍රමේය ඇතර පරිභ්‍රමණය නේද? පොළොව වටා කරගෙන චන්ද්‍රිකා තුනකින් සැටලයිට්ස් තුනකින් මුළු පොළොවම කවර් කරන්න පුළුවන් කියලා. දැන් ඔය concept එක මුලින්ම එළියට දෙන්නේ ආතර් සි ක්ලාක් අපේ රටේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක්. හැබැයි ඒකේ පේටන්ට් එක අයිති වෙලා තියෙන්නේ ඇමරිකාවේ ආයතනයකට. මොකද ආතර් සි ක්ලාක් ඒකේ පේටන්ට් එක ගන්නෙ නැහැ. ඊපස්සේ වෙන කෙනෙක් වෙන ආයතනයක් විසින් මේකේ පේටන්ට් එක ක්ලේම් කරගන්නවා. කෙසේ හෝ මේ සැටලයිට්ස් තුනකින් පුළුවන් මුළු ලෝකයම ආවරණය වෙන විදිහට සංනිවේදනය සිද්ධ කරගන්න. right මේ තියෙන දුර රේන්ජ් එක කියන්නේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 3600ක් පමණ දුරකින් තියෙන සැටලයිට් එක තමයි මේ කමියුනිකේෂන් එක කරගන්න පුළුවන් කියලා කියන්නේ. ඒ කියන්නේ පැහැදිලිවම මයික්‍රෝවේව් එකක් කිලෝමීටර් 3600කට වඩා වැඩි දුරක් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. right ඒ වගේම තමයි අර සැටලයිට්ස් ටික හරියට ප්ලේස් කරාම අපිට සාමාන්‍යයෙන් කියන්නේ පොළවේ ඉන්න කෙනෙක් සැටලයිට් එක දිහා සැටලයිට් එක දකිනවා නම් එයා හැමදාම අහසේ එකම තැනකින් මේ සැටලයිට් එක දකිනවා. හේතුව තමයි මේ සැටලයිට් එක පොළව සමග පොළව කැරකෙන යම් වේගයක් තියෙනවා නම් අන්නේ වේගයට ඒ ඇන්ගල් එකටම තමයි සැටලයිට් එක කැරකෙන්නේ. right එතකොට ඒක නිකන් අර නේද ෆික්ස් තරුවක් වගේ අපිට දකින්න හම්බ වෙනවා. right එතකොට ඔය දෙක ගැන අපි චුට්ටක් කියන්නේ ලියාගමු. කියන්නේ ලියාගමු කියලා කියන්නේ අර
වර්ග කිරීම පැත්තට දාගමු. ඊළඟට තියෙන්නේ අදෝරක්ත කිරණයි ලේසර් මාධ්‍යය ගැන. ඒක ගැන පොඩක් කියලාම අපි එතනට යමු. අදෝරක්ත කිරණ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ෆ්‍රාරෙඩ් කියලා. එයාව අපිට හොයාගන්න පුළුවන් හොඳම තැන තමයි අපේ ටීවී රිමෝට් එක. රයිට් අපි ටීවී රිමෝට් එක ඉඳලා ගොඩාක් රිමෝට් ඩිවයිසස් වල ඒ කියන්නේ දැන් ඔය අපි කා එකක් නේද පොඩි අරගෙනල්ද රිමෝට් කාර් එක තියෙන්නේ. ඒතනක් තියෙන්නේ IR කමියුනිකේෂන් එකක්, ඉන්ෆ්‍රාරෙඩ් කමියුනිකේෂන් එකක්. රයිට්. එතකොට ඔය ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඩොමෙස්ටික් යූසර්ස් වල ගෘහස්ත පරිහරණය සඳහා තියෙන භාණ්ඩවල ඉන්ෆ්‍රාරෙඩ් වලින් තමයි කමියුනිකේෂන් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. රයිට් දැන් ඔයගොල්ලෝ ටීවී ගේම් එකක් අරගත්තත් ටීවී ගේම් එකේ තියෙන ගේම් පෑඩ් එකයි ටීවී එකයි කමියුනිකේට් වෙන්නේ IR එකක් පාවිච්චි කරලා. රයිට්. ඒත් මේ ඉන්ෆ්‍රාරෙඩ් රිමෝට් වල තියෙන නැත්නම් ඉන්ෆ්‍රාරෙඩ් කිරණයේ තියෙන වැදගත් දෙයක් තමයි මේ කිරණයට පුළුවන් පොලා පැනීම සිද්ධ කරන්න. බවුන්ස් බෑක් වෙන්න පුළුවන්. හැබැයි යාට බාධකයක් කරහා යෑමේ හැකියාවක් නැහැ. එන ඔයගොල්ලෝ ටීවී එක ඔයගලන්ගේ ඉස්සරහින් තියෙනකොට ඔයාලට පිටිපස්සේ බිත්තියක් තියෙනවා නම් බිත්තිය පැත්තට ටීවී රිමෝට් එක ප්‍රෙස් කරත් ටීවී එක ඔන් වෙනවා. හේතුව තමයි කිරණ ගිහිල්ලා බිත්තියේ වැදිලා නැවත ටීවී එකට එන විදියට තමයි ඒක වැඩ කරන්නේ. right මේක ගොඩාක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ බොහොම කෙටි දුර කමියුනිකේෂන්ස් කරගන්න. හැබැයි මේ ඩිවයිස් එකේ තියෙන ස්ට්‍රෙන්ත් එක අනුව මෙයාව සෑහෙන දුරකට අපිට විහිදවීමේ හැකියාව තියෙනවා. right ඊළඟට ලේසර් තාක්ෂණයේ අපි කතා බහ කරනවා ලේසර් එක කියලා කියන්නේ ගොඩාක් වෙලාවට මේ ලේසර් තාක්ෂණයට අනිවාර්යෙන් ක්ලියර් ලයින් එකක් අවශ්‍යයි කමියුනිකේට් කරන්න. මොකද ඔයගොල්ලෝ දන්නවා ආලෝකය කියන එක බාධකයක් හරහා කිසිසේත්ම ගමන් කරන්නේ නැහැ. ඒ වගේම වක්‍ර මාර්ග හරහා ගමන් කරන්නේ නැහැ. වක්‍රාකාරව ගමන් කිරීමක් නැහැ. right ඒක නිසා ලේසර් කමියුනිකේෂන් වලදී අනිවාර්යෙන් කියන්නේ කැඩෙන්නේ නැතිව සෙන්ඩර් ගාව ඉඳලා රිසීවර් ගාවට කැඩෙන්නේ නැති කමියුනිකේෂන් මොඩ් එකක් අවශ්‍යයි. right ඒතර මේ සඳහා ලේසර් කමියුනිකේෂන් කරන අය විශේෂ ඩිවයිසස් පාවිච්චි කරනවා. මේ ලයින් ඔෆ් සයිට් හරි විදිහට තියාගන්න. ගොඩාක් වෙලාවට මේකත් රිමෝට්ලි සිද්ධ වෙන මෙතඩ් එකකට අදාළ. ඒ කියන්නේ දුරස්තව අපිට පාලනය කිරීම වලදී මේකක් භාවිත කරනවා. ඒ වගේම තමයි ඔය ගොඩනැගිලි අතර කමියුනිකේට් කරනකොට ඒ කියන්නේ නගරයක අපි අරගන්නවා නම් සාමාන්‍යයෙන් ගොඩනැගිලි දෙකක් අතර කමියුනිකේෂන් වලට ලේසර් කමියුනිකේෂන් පාවිච්චි කරන්න පුළුවන්. right හැබැයි ඒකට ඒක ටිකක් කොස්ට් එක යන සහ ඒ වෙනුවෙන් විශේෂ ඉක්විප්මන්ට් සහිත කමියුනිකේෂන් මෙතඩ් එකක් තමයි ලේසර් කමියුනිකේෂන් කියලා කියන්නේ. right දැන් ඕගොල්ලන්ට මේ ලේසර් කමියුනිකේෂන් එක ගොඩාක් වෙලාවට පාවිච්චි වෙන තැනක් තමයි නේද ඔය සෙන්සර්ස්. ඔයගොල්ලෝ මූවීස් වල දැකලා ඇති. අපි ඒක සාමාන්‍ය ජීවිතයේත් ඔබ අත්දැකීම් කරන ඔය නිවසක තියෙන මොනවාද ආරක්ෂණ පද්ධතිවලදී නේද? ලේස් එකක් කපාගෙන ගියොත් නැත්නම් ලේස් එකක් ඩිස්කනෙක්ට් වුණොත් ඇලාර්ම් එක ට්‍රිගර් වෙන විදිහට ඒ වගේ ලේසර් කමියුනිකේෂන් එතනදී භාවිත කරනවා. එතකොට එතනින්තරම බලන්නේ සෙන්ඩර්ගෙන් රිසීවර්ට නිතරම රිසීව් වීමක් සිද්ධ වෙනවද? කොයි හෝ මොහොතකේ රිසීවර් එක ඩිසේබල් වුණොත් ඇලාර්ම් එක ට්‍රිගර් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. right ඒතර ඔය විදිහට ලේසර් කමියුනිකේෂන් කියන එක අරගන්න පුළුවන් තවත් නොනියමු මාධ්‍යයට අදාළව කරන සංනිවේදනයක් විදිහට. right හරි පැහැදිලිද ළමයි? කන්ෆර්ම් කරන්න බලන්න. ගැටලු තියෙනවා නම් ඔයගලන්ට අහන්න පුළුවන්. right හරි අපි මේක ටක් ගාලා වර්ග කරගමු මෙතන. නියමු නොවන මාධ්‍ය යටතේ ඔයගලන්ට හම්බෙනවා
ළමයි තත්පරයක් ඉන්නවා. මේක ඔයගලන්ට වර්ග කරන්න පුළුවන් විද්‍යුත් චුම්බක තරංග කියන වචනේ ලියා ගන්න. ඒකේ වරහන් ඇතුලේ අපි ලියා ගමු රේඩියෝ තරංග කියන වචනේ. ශුද්ධ තරංග. එතකොට කියන laser. right ඊළඟට විද්‍යුත් චුම්බක තරංග අපි කතා කරා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකින් ගන්න පුළුවන් කියලා. විද්‍යුත් චුම්බක තරංග වල වර්ග දෙක ගැන ලොකුට ලියා ගන්න යන්න එපා. ශුද්ධ තරංග වල වර්ග දෙක ගැන ලියා ගන්න. ඒක තමයි පැහැදිලිව අපි වර්ග දෙක ගැන කතා කරන්නේ. right භෞමික භෞතික නෙමෙයි භෞමික මේක චන්ද්‍රිකා තාක්ෂණය හරහා මේකට උදාහරණ දාගන්න UHF සහ VHF කියන දෙන්න.
ඒ වගේම තමයි Wi-Fi Bluetooth කියන එකක් දාගන්න ඕනේ. හරිද ළමයි? ළමයි ඉවරද? අපිට පුළුවන් එහෙම ඉස්සරහට යන්න. මේ වෙලාවේ අපි කතා කරන දේවල් විභාගෙදී බොහොම සුළු වශයෙන් කතා බහ වෙන්නේ. right අපිට නෙට්වර්ක් පාඩමේ බරපතල විදිහට කතා කරන්න තියෙන නෙට්වර්ක් ඩයග්‍රෑම් එක අඳින එකයි ඒකට දාලව තියෙනවා ගණනය කිරීමක් කරන්න. ඒ දෙක තමයි ඇත්තටම අපි බරපතල විදිහට කියන්නේ හරියටම කන්සන්ට්‍රේට් කරගන්න ඕනේ දෙයක්. right ඒක නිසා මේ ටික මේ ආකාරයෙන් දැනගත්තා නම් හරි. right හරි ඊළඟට අපිට කතා කරන්න තියෙන මේ සංඥාවක ගුණාංග ගැන. එතකොට එතනදී මේ සංඥාවක ලේටන්සි එකයි බෑන්ඩ්විඩ්ත් එකයි කියලා ගුණාංග දෙකක් ගැන කතා බහ වෙනවා. ලේටන්සි එක කියලා අපි කතා බහ කරනවා මේ ඩිවයිසස් දෙකක් අතර කමියුනිකේට් වෙනකොට එක ඩිවයිස් එකක ඉඳලා තව ඩිවයිස් එකකට ඩේටා එකක් ගමන් කරන්න, සංඥාවක් ගමන් කරන්න ගත වෙන කාලය. ඒක අපි මිලි තප්පර වලින් තමයි ගණනය කිරීම කරන්නේ. ලේටන්සි. right බෑන්ඩ්විඩ්ත් එක කියලා කතා බහ වෙනවා යම්කිසි සංඥාවකට ගමන් කරන්න තියෙන මාධ්‍යයේ පළල කොච්චරද කියන එක. ඒ කියන්නේ මේක හරියට අපේ මහා මාර්ග පද්ධතියේ අපිට යන්න තියෙන එක එක පාරවල් වල පළල වගේ. දැන් අපි අපේ ගමනාන්තයට එක තැනක ඉඳලා තව තැනකට යනකොට අපේ පාරවල් වල තියෙන විශාලත්වය අනුව අපිට ගත වෙන වෙලාව කියන එක තීරණය වෙනවා. හරිද? මෙතනදී බෑන්ඩ්විඩ්ත් එක කියලා ඉන්ඩිකේට් කරන්නේ ඒ සිග්නල් එකට ගමන් කරන්න තියෙන ලයින් එකේ එකවරකට කොච්චර සිග්නල්ස් ප්‍රමාණයක් ගමන් කරන්න පුළුවන්ද කියන එක.
රයිට්. ඒතර මේ සමහරවිට අපේ ගෙදර තියෙන ෆයිබර් කනෙක්ෂන් එකක් වුණාට අපේ ඒක ගිහිල්ලා වැටෙන්නේ කේබල් කනෙක්ෂන් එකකට නම් කියන්නේ මොකද ඒ කියන්නේ කොපර් වයර් බේස් වෙලා තියෙන කනෙක්ෂන් එකකට නම් බෑන්ඩ්විඩ්ත් එක කේබල් එකේ ෆයිබර් ඔප්ටික් කේබල් එකේ ප්‍රමාණය තරම් වාසියක් අපිට එන්නේ නැහැ. දැන් හයිවේ එකක නැත්නම් පාර ගොඩක් පළල නම් එකවර වාහන ලොකු ප්‍රමාණයක් යන්න පුළුවන්. සම්පූර්ණ පාරේ පළලට අදාළව වාහන යන්න පුළුවන්. පාරේ පළල අඩු වෙනකොට එකවරකට එක ළඟ ගමන් කරන්න පුළුවන් වාහන ප්‍රමාණය අඩු වෙනවා. රයිට්. ඒක හරියට නේද දැන් මේ වගේ. රයිට්. එතකොට අපි ඩේටා එක මේ හිම විදිහට කියලා ගත්තොත් එතකොට මේ තරම් පළල මාර්ගයක් නැති එක සැරේ ඩේටා 3යි යන්න පුළුවන්. ඒතර මෙයාව ගිහිල්ලා වැටෙනවා නම් ඊට වඩා පළල පාරකට එතන ඩේටා වැඩි ප්‍රමාණයක් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. right. හැබැයි ගැටලුව වෙන්නේ මේ පාරවල් වල නැත්තම් මේ කමියුනිකේට් කරන ඩිවයිසස් වල කලාපයේ පළල අනුව තමයි කනෙක්ෂන් එක කොච්චර ස්පීඩ්ද කියන එක තීරණය වෙන්නේ. දැන් මේ කියන්න පුළුවන් දෙන්නයි නම් මේ පොයින්ට් එකෙන් පටන් අරගෙන මේ පොයින්ට් එකට යනකොට ගමන් කරන කියන්නේ අපිට හම්බෙන බෑන්ඩ්විඩ්ත් එක කියලා අපි සලකන්නේ මේ පාරේ තියෙන කලාප පළල. මොකද මේ අනිත් දෙන්න කොච්චර ලොකු වුණත් තේරුමක් නැහැ. අවසානයේ මේ මෙතන තියෙන ට්‍රැෆික් එක ඕවර්කම් කරලා තමයි අපිට යන්න වෙන්නේ. රයිට්. ඔන්නෝකට තමයි අපි කලාප පළල කියලා කතා කරන්නේ. කියන්නේ අපි පාවිච්චි කරන සංඥා වර්ගයට අදාළව එයාගේ පාර ඇතුලේ නැත්නම් ඒ සංඥාව ගමන් කරන මාධ්‍ය ඇතුලේ කොච්චර සිග්නල්ස් ප්‍රමාණයක් එකවරකට ගමන් කර හැකියිද කියන්නේ. right. එතකොට බෑන්ඩ්විඩ්ත් එක අනුව ලේටන්සි එක තීරණය වෙනවා. මේ බෑන්ඩ්විඩ්ත් එක වැඩි පාරක ගියොත් ලේටන්සි එක අඩුයි. මොකද පළල වැඩි ඉක්මනට සංඥා ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. වැඩි සංඥා ප්‍රමාණයක් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා කමියුනිකේෂන් ස්පීඩ් වෙනවා. බෑන්ඩ්විඩ්ත් එක අඩු වුණාම ලේටන්සි වැඩි වෙනවා. right. ඒතර ඔන්නෝක තමයි කතා කරන්නේ ඔය ගුප්තතාව කියලා කියන්නේ ලේටන්සි කියන එකට. එතකොට දත්ත ඒකකයක් එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට ගමන් කිරීම සඳහා ගතවන කාලය. right. මිලි තප්පර වලින් ගණනය කරනවා. බෑන්ඩ්විඩ්ත් එක කලාප පළල සංඛ්‍යාත පරාසය කියන්නේ මේ කොච්චර ප්‍රමාණයක් හර්ට්ස් වලින් මැනීම සිද්ධ කරගන්න කොච්චර ප්‍රමාණයක දත්ත කාල ඒකකයකදී ගමන් කරව ගන්න පුළුවන්ද කියන්නේ. right. දැන් අපි මේ ඩිවයිස් මේ යන්න තියෙන පාරවල් තුනේම මාධ්‍ය තුනේම තප්පරයක කාලයක් කියලා ගත්තොත් මේ පහුවෙන කාලය ඔයගලන්ට පේනවා බෑන්ඩ්විඩ්ත් එක වෙනස් වෙන විදිහ. නේද? මෙයාට 3යි හර්ට්ස් කියලා ගත්තොත් මෙයාට තියෙනවා 3යි 3යි 6යි 7යි. ඒක 7යි හර්ට්ස්. මොකද තප්පරයකදී ඩේටා කොටස් 7ක් පහු කිරීමක් වෙනවා. මෙයාට තියෙන 2යි හර්ට්ස්. right. එතකොට ඔය කියන ලේටන්සි එක අඩු වැඩි වීම සිද්ධ වෙනවා මේ තියෙන කලාප පළලට අදාළව. හරි. එතකොට පැහැදිලිද ඔය concept එක? bandwidth එකයි latency එකයි. right. මේකට තමයි අපි bandwidth කියලා කියන්නේ කලාප පළල. right. ඊළඟට මෙතන ඉඳලා මෙතනට එක ඩේටා එකක් මෙතනින් යන්න පටන් අරගෙන මෙතනට රිසීව් වෙන්න යන වෙලාව තමයි අපි latency කියලා කියන්නේ.
right. මෙයා විතර පටන් ගන්නකොට කාලේ 0යි තප්පර මිලි තප්පර. එතන ඉවර වෙනකොට t කියන ප්‍රමාණයක් මිලි තප්පර ගත වෙලා තියෙනවා නම් latency එක වෙන්නේ t milliseconds. right. එතකොට ඔන්න ඔය කියන concepts දෙක ඔගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. bandwidth එක කියන්නේ මොකද්ද? latency එක කියන්නේ මොකද්ද කියලා. right. පැහැදිලිද? confirm කරන්න. ළමයි පැහැදිලිද? right. හොඳයි. හරි. අපි ඉස්සරහට ගිහිල්ලා මේ තව තියෙනවා පොඩි දේවල් ලක්ෂණ තුනක් ගැන කතා කරන්නේ. ඒ තුන ගැන කතා කරලම ෂෝට් නෝට් එක දාගමු. right. ඇත්තට මෙතන මේ වැහැරීම, විකෘති වීම සහ ഘോഷ කියන පොයින්ට්ස් තුනෙන් කතා කරන්නේ. මේ එක තැනක ඉඳලා තව තැනකට සිග්නල් එකක් ට්‍රාන්ස්මිට් කරනකොට එයාට බලපාන්න පුළුවන්, නැත්නම් සිග්නල් එකට බලපාන්න පුළුවන් දේවල්, නැත්නම් සිග්නල් එකේ ශක්තියට හානි කිරීම සිද්ධ කරන්න පුළුවන් දේවල්. right. එතකොට මේ එකක් තමයි මේ වැහැරීම කියලා කියන ඉංග්‍රීසියෙන් අපි ඒකට කියනවා ඇට්නුවේෂන් කියලා. මේ ඇට්නුවේට් වෙනවා කියලා කියන්නේ මාධ්‍ය හරහා ගමන් කරනකොට මේ මාධ්‍යයේ තියෙන ප්‍රතිරෝධයට අදාළව. දැන් අපි සාමාන්‍යයෙන් නේද අපි එක තැනක ඉඳලා තව තැනකට දිව්වොත් අපි පටන් ගන්න ශක්තියෙන් නෙවෙයි අපි දිවීම අවසන් කරන්නේ නේද? ශක්තිය යම් ප්‍රමාණයකට හීන වෙලා. right. ඊළඟට මම දැන් ඔයගොල්ලෝ මගේ ඉස්සරහ තියාගෙන මම කතා කරොත් මම කතා කරන මගේ කටින් පිට වෙන තොල් දෙක ගාවින් පිට වෙන ශබ්දය නෙවෙයි ඔයගලන්ගේ කන් වලට ඇහෙන්නේ. ළඟ ඉන්න කෙනාට ඒක යම් ප්‍රමාණයකින් ඇහෙනවා, ඈත ඉන්න කෙනාට ඒක ඇහෙන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයකින්. හේතුව තමයි මගේ ශබ්ද තරංගය ඈතට යන්න එයාගේ ශක්තිය හීන වෙනවා, වැහැරෙනවා. right. එතකොට ඈත ඉන්න කෙනෙකුට ඒකේ හම්බෙන ස්ට්‍රෙන්ත් එකයි ළඟ ඉන්න කෙනෙකුට ඒ සිග්නල් එකේ හම්බෙන ස්ට්‍රෙන්ත් එකයි වෙනස්. right. එතකොට ඔන්න ඕකට අපි කියනවා ඇට්නුවේෂන් කියලා. right. වැහැරෙනවා කියලා කියනවා. right. එතකොට ඇට්නුවේෂන් කියන එක සාමාන්‍යයෙන් මේ කමියුනිකේෂන් වලදී මග හරව ගන්න ඒගොල්ලෝ පාවිච්චි කරනවා රිපීටර්ස් කියලා ඩිවයිස් එකක්. ඒ රිපීටර් එකට පුළුවන් අර අඩු වෙලා තියෙන සංඥාවේ අඩු වෙලා තියෙන ශක්තිය නැවත යථා තත්ත්වයට, ඒ කියන්නේ එයාගේ නැචරල් ස්ටේට් එකට, එයා ඉපදෙනකොට එයාගේ තිබුණු තත්ත්වයට මගේ සංඥාව ස්ට්‍රෝං කරන්න. right. ශක්තිමත් කරන්න. right. ඒතර රිපීටර් එක පාවිච්චි කරාම අපිට පුළුවන් එක තැනකින් තව තැනකට මේ සංඥාව නිසි ආකාරයෙන් සම්ප්‍රේෂණය කිරීම කරගන්න. right. විකෘති වීම අපි ඔකට කියනවා ඩිස්ටෝට් වෙනවා කියලා. right. ඩිස්ටෝෂන් කියන එක අපිට කතා බහ කරන්න වෙන්නේ තනි තරංගයක් අරගෙන නෙවෙයි, තරංග කීපයක්. දැන් මේ තරංග කීපයක් මුසු වෙලා වැඩ කිරීම කියන එක සාමාන්‍යයෙන් සංඥාවලදී සිද්ධ වෙන දෙයක්. මොකද එහෙම තරංග මුසු කරන්නේ නැතුව අපිට විශාල කියන්නේ ඉහළ පරාසයකට නැත්නම් වැඩි පරාසයකට සංඥාවක් සම්ප්‍රේෂණය කරගන්න බැරි වෙනවා, ට්‍රාන්ස්මිට් කරගන්න බැරි වෙනවා. දැන් ඉස්සරහට අපි කතා කරනවා frequency modulation ගැන, modulation කියන
concept එක ගැන මූර්ජනය කියන එක. එතෙන්දී අපි කතා කරනවා මේ කොහොමද මේ සාමාන්‍ය හඬක් දැන් අපේ FM නාලිකාවක ඉන්න නිවේදකයෙක් මයික් එකට කතා කරන්නේ සාමාන්‍ය හඬින්නේ. ඒතර මයික් එක විසින් ලබා දෙන සංඥාවත් ඒ හඬ යම් ප්‍රමාණයකට වැඩි කරලා ක්වොලිටි කරලා ලබා දෙනවා. මොකද එයාව සම්ප්‍රේෂණ කුරුණක් කරහා සම්ප්‍රේෂණය කරගන්නකොට ශබ්දයේ විදිහටම කියන්නේ ශබ්ද ඔරිජිනල් ශබ්ද තරංගය නෙවෙයි කමියුනිකේට් කරන්නේ. ඒක විද්‍යුත් චුම්බක තරංගයක් එක්ක පටලවල තමයි යවන්නේ. ඒතර විද්‍යුත් චුම්බක තරංගය කියලා කියන්නේ ලොකු විශාලත්වයක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ මික්ස් කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේ තරංග මික්ස් කරාම තරංග එක තැනක ඉඳලා තව තැනකට ගමන් කරනකොට මේ ශක්තිය වැඩි තරංග ප්‍රමාණය ඉක්මනට යන්නත් ශක්තියෙන් අඩු තරංග හිමිහිට ළඟා වෙන්නත් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ එන ස්පීඩ් එක වෙනස් වෙනවා. right? එතකොට මේක රිසීවින් එන්ඩ් එකේදී මේ මික්ස් වීම විවිධ ආකාරයෙන් සිද්ධ වෙන්න පුළුවන්. right? ඒ කියන්නේ අර මූලික තරංගයේ ආකාරයටම නැතුව ලැබෙන විදිහට තරංගය හදන්න ඉඩ ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ සම්ප්‍රේෂණය කරන තරංගදී තරංග තුනක් එකතු වෙලා ඒ තුන පොදු තරංගයක් විදිහට එළියට ගිහිලා මාධ්‍ය හරහා යනකොට මේ තරංගවල තියෙන ස්පීඩ් එක අනුව එක එක කෙනා එක එක වෙලාවල් වලට රිසීවර් එකට ළඟා වෙන්න පුළුවන්. ඒ රිසීවර් එකේදී ඒ ලැබෙන විදිහටම අපි කමියුනිකේට් කරන්න ගියොත් right රිසීවර් එකට හම්බෙන්නේ ඔරිජිනල් සෙන්ඩර් ගාවින් ආපු මැසේජ් එක නෙවෙයි. වෙන ආකාරයේ මැසේජ් එක. දැන් මේ පින්තූර දෙකේ පෙන්ලා තියෙන එක. right කොම්පොසයිට් සිග්නල් එකක් හදනකොට මේ එක එක සිග්නල් වර්ග තුනක් පාවිච්චි වෙලා තියෙනවා. ඒතර ඒ සිග්නල් වර්ග තුන පාවිච්චි කරලා තමයි මේ දකුණු අත පැත්තේ තියෙන තරංගය හදලා තියෙන්නේ. right තපරකින් ළමයි. right එතන මේ තරංගය හැදිලා තියෙන්නේ මෙන්න මේ දකුණු අත පැත්තේ ඉන්න තුන් දෙනා පාවිච්චි වෙලා. හැබැයි මෙයාව රිසීවින් එන්ඩ් එකේදී right මේ විදිහට වෙනස් වෙන්න පුළුවන්. හේතුව තමයි මෙයාගේ සංඛ්‍යාතය අඩුයි. ඒක නිසා මෙයා හිමින් ගමන් කරන්නේ. right අපි දන්නවනේ අපි සමීකරණයක් ඉගෙන ගත්තනේ v = f λ කියලා. right එතකොට ෆ්‍රීකවන්සි එක අඩු වෙනකොට තරංගයේ වේගය අඩු වෙන්න පුළුවන්. ලැම්ඩා අඩු වෙනකොට තවත් අඩු වෙන්න පුළුවන්. දැන් මේ දෙන්නගේ තරංග ආයාමය අරගත්තොත් සාපේක්ෂව ටිකක් වැඩි. හැබැයි ෆ්‍රීකවන්සි එක අරගත්තොත් තප්පරයක් ඇතුළතදී එන වක්‍ර ගාන සාපේක්ෂව අඩුයි. ඒතර මේ තුන් දෙනා අරගත්තොත් කියන්නේ තරංගයට අදාළව තියෙන ගුණ වලින් සංසන්දනය කරලා බැලුවොත් තුන් දෙනාට තියෙන ස්පීඩ්ස් තුනක්. ඒතර තුන් දෙනා අවස්ථා තුනකදී තමයි රිසීවින් පැත්තට එන්නේ. ඒ එන විදිහට මෙයාව මික්ස් වෙන්න ගියොත් මේ අපේ ඔරිජිනල් සිග්නල් එකම නෙවෙයි එන්නේ. මේ වෙනස් සිග්නල් එකක් තමයි ක්‍රියේට් වෙන්නේ. ඒතර මේකෙන් අදාළ පණිවිඩය කරප්ට් වෙන්න පුළුවන් නැත්නම් චේන්ජ් වෙන්න පුළුවන්. right ඒතර ඕකට අපි කියනවා විකෘති වීම, ඩිස්ටෝර්ට් වෙනවා කියලා. ඩිස්ටෝර්ෂන් හදන්න ඒගොල්ලෝ පාවිච්චි කරනවා ඔය සින්ක්‍රොනයිසේෂන් වගේ concept. සින්ක්‍රොනයිසේෂන් ගැන අපි ඉස්සරහට කතා කරනවා. එතනදී රිසීවින් එන්ඩ් එකේදී ඩිවයිස් එකට කියලා තියෙනවා ඔයා ගාවට බ්‍රෝඩ්කාස්ටින් එකකට අදාළව තියෙන සිග්නල්ස් ඔක්කොම රිසීව් වෙනකම් ඒක අවුට්පුට් කරන්න එපා කියලා. එතකොට රිසීවින් එන්ඩ් එකේදී පුළුවන් එන සිග්නල්ස් ටික අනුව බලලා කොහොමද මේ සිග්නල් එක සෙන්ඩින් එකේදී arrange වෙලා තිබුණේ කියලා ඒ අදාළ විදිහට මෙයාව arrange කරලා රිසීවර්ට දෙන්න. ඒතකොට රිසීවර්ට ගැටලුවකින් තොරව කමියුනිකේට් කරන එකම අපිට ඇහෙනවා. right සහ දකිනවා. right noise එක කියලා කියන්නේ ഘോഷාව කියලා කියන්නේ මේක ඇත්තටම මේ තරංගයට සිද්ධ වෙන්නේ බාහිර බලපෑමක් නිසා. right ඒ කියන්නේ බාහිරව සිද්ධ වෙන විවිධ හේතු නිසා තරංගයේ තියෙන ඔරිජිනල් ස්වභාවය වෙනස් වෙනවා. right
මෙතන මේ කියලා තියෙන විදිහට ഘോഷාව යනු ලැබෙන සංඥාවක් වුවද සංවේ ට්‍රාන්ස්මිට් කරලා තියෙන එක පොඩ්ඩක් වැරදි. ට්‍රාන්ස්ලේට් කරලා තියෙන එක. තපරකින් ළමයි. ඔව්. ඒක තමයි පරිවර්තනය වෙලා තියෙන විදිහ පොඩ්ඩක් ගැටලුවක් තියෙනවා. ඒක මම ලියනකොට ඔයගලන්ට හරි විදිහට ලියන්න මොකද ඒක ලියා ගන්න. රයිට් බුක් එකේ අපි වෙනස් කරගමු. රයිට්. එතකොට මතක තියාගන්න මේක බාහිරව සිද්ධ වෙන බලපෑමක් නිසා සිද්ධ වෙන දෙයක්. රයිට්. ළමයි මට විනාඩියක් දෙන්න. හරි. එතකොට ഘോഷාව ඇති වෙන්න පුළුවන් විදි තියෙනවා. රයිට්. ඒ විදි එකක් තමයි මාධ්‍යයේ ඇතිවන රත් වීම නිසා ඉලෙක්ට්‍රෝන මගින් ඇතිවෙන ශබ්දය. අපි ඔකට කියනවා තර්මල් නොයිස් එක කියලා. රයිට්. ඒ කියන්නේ තරංගයක් ගමන් කරනකොට කම්බිය රත් වෙනවා. කම්බිය රත් වෙනවා කියලා කියන්නේ කම්බියේ තියෙන ඉලෙක්ට්‍රෝන බොහොම වේගයෙන් හෙලවෙන්න පටන් ගන්නවා. කියන්නේ කොහොමත් සංඥාවක් අපි විද්‍යානුකූලව කතා කරන්නේ සංඥාවක් කියන්නේ එක පරමාණුක තියෙන සෙලවීම තවත් පරමාණුවකට ළඟ තියෙන එක්කෙනාට ප්‍රේරණය වීමෙන් කියලා අපි කතා කරන්නේ එකකින් එකට යන්න කියලා. ඒතර ඒ නිසා කම්බිය රත් වෙන්න ගන්නවා. ඒ රත් වීම නිසා නොයිස් එකක් එන්න පුළුවන්. ඒ නොයිස් එක එකතු වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා තර්මල් නොයිස් එක කියලා. රයිට්. ඒ වගේම මේ විදුලි උපකරණ ක්‍රියාත්මක වෙනකොට වෙනත් විදුලි උපකරණ ක්‍රියාත්මක වෙනකොට ඒගොල්ලන්ගෙන් ඇතිවන බාධා කිරීම induce noise කියලා අපි කතා කරනවා. රැහන් දෙකක් අතර සිදුවෙන ශබ්දය කියන්නේ එක රැහනක් තියෙනවා data අරගෙන යන තව රැහනක් තියෙනවා ඒ අසලම ඒ එකකින් තව එකකට සිද්ධ වෙන බාධා cross talk කියලා අපි කතා කරනවා. අකුණු ගැසීම් වගේ සිදුවීම් නිසා ඇතිවන noise එක අපි කියනවා impulse noise කියලා. right. එතකොට ඒක අපේ ඩේට් එකටයි බලපෑම සිද්ධ වෙන්නේ මෙතෙන්දී කතා බහ කරන්නේ. කියන්නේ සංඥාවට තමයි බලපෑම සිද්ධ වෙන්නේ. ඒතර ඔය විදිහට සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි දැන් මේ පැත්තේ පෙන්නලා තියෙන මේ ට්‍රාන්ස්මිට් කරන වේව් එක තියෙනවා නොයිස් එක නිසා ඒ ට්‍රාන්ස්මිට් කරන සංඥාව විකෘති වෙනවා. right. විකෘති වෙලා රිසීව් වෙන්නේ වෙන සංඥාවක් විදිහට. right. එතකොටත් සමහරලාට අපිට මොබයිල් කමියුනිකේෂන් කරනකොට කතා කරන හැට පැහැදිලි වෙන්නේ නැතුව යනවා. ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට මේ කියන හේතු නිසා සිද්ධ වෙන්න පුළුවන්. මේ කියන තුන් දෙනාම හෝ එක්කෙනෙක් නිසා. right. ඒතර ඔය කියන දේවල් අපිට කතා බහ කරන්න පුළුවන් සංඥාවක ලක්ෂණ පැත්තෙන් අරගත්තම. දැන් ගුණාංග කියලා ගත්තම ඇත්තටම අපි කතා කරන්නේ මේ ගුප්තතාව හා කලාපපල්ල කියන එක. මේ සැරේ නෙමෙයි last time syllabus එක change කරනකොට මේ attenuation distortion and noise කියන තුන්දෙනාත් මේක ඇතුළට දාලා තිබ්බ. ඇත්තට මේකට දානවට වැඩිය මේක හොඳයි. මේ කලින් සිලබස් එකේ කතා කරලා තිබුණේ impairments. ඒ කියන්නේ සංඥාවකට අදාළව ඇති කරන බාධා කිරීම කියලා. right. අපි මේ විදිහටම මේක හැන්ඩල් කරගන්න එක හොඳයි. right. අපි මේ ටික පොඩ්ඩක් නෝට් එකට දාගමු. right. දාගෙන එතකොට අපිට පුළුවන් ඉස්සරහට කතා බහ කරගෙන යන්න. right.
හරි මම ලියනකොටම ඕගොල්ලෝ ලියා ගන්න ඒක ඔයගලන්ට ලේසි වෙයි right මම මේ රූප සටහන පොඩ්ඩක් පිළිවෙලක් කරන්න ළමයි තප්පරයක් ඉඳ right ඔයගොල්ලෝ මාතෘකාව දාගන්න සංඥාවක ගුණාංග right මෙතනින් අපි ඉන්ඩිකේට් කරන්නේ මේ එක තප්පරයකදී කොච්චර data ප්‍රමාණයක් යනවද කියන එක. ඒක තමයි අපි bandwidth එක විදිහට කතා බහ කරන්නේ. right මේක ඔයගලන්ට ඇඳ ගන්න පුළුවන් කලාප පළලයි ඊට පස්සේ අපි latency එක ගැන මෙතන යටින් ලියාගමු.
හරි මේක ඔගොල්ලෝ මුලින් ලියාගෙන ඉන්නකෝ ඊට පස්සේ මම තව පොඩ්ඩක් පහළට කරලා latency එක ගැන ලියන්නම්. Excuse me. Right, ඉවර නම් කියන ළමයිටක් ගාලා
ඉවර්ද ළමයි right හරි ඊළඟට මේ තුන්දෙනා ගැන ටක් ගාලා ලියා ගමු වැහැරීම විකෘති වීම සහ ഘോഷාව කියන තුන්දෙනා ගැන තප්පරකින් නම් impairments වලට අදාළ වෙන සිංහල වචනේ හරියටම සෙටල් කරගන්න ඕනේ impairments තප්පරකින් තමයි right මෙතනින් දෙන්නෙත් නෑ අපි එක මම ප්‍රධාන මාතෘකාව ඔයගොල්ලන්ට දෙන්නම් impairments කියන එකට අදාළව අපි concepts තුන ලියා ගමු right ඒක ඔයගොල්ලෝ මේ විදිහට ඇඳගන්න right ඒ කියන්නේ සංඥා වෙන්නේ දුර්වල වෙනවා කියන එක
තමයි මේක කාලක්ෂයත් එක්ක ඇඳගත්තා නම් ලේසි තප්පරයකින් තමයි. සෝරි ඔයගොල්ලන්ව මිස් කරනවා නම්. මේවා ඉංග්‍රීසි වචනෙත් මම ලියන්නම් ඒක ලියා ගන්න ළමයි. ළමයි මෙතන මට ස්පෙලිං මිස්ටේක් එකක් වෙලා තියෙනවා ඒක හරියට ලියා ගන්න. ATTENUD
right එතකොට මේ තියෙන්නේ සංඥා සම්ප්‍රේෂණයේ සංඥාව සෑදීමට භාවිතාව මූලික සංඥා ටික ඒකෙන් මේ කොළ පාට සෙන්ඩින් සිග්නල් එක හැදෙනවා ඒක විවිධ වේග වලින් ගමනාන්තයට ළඟා වීම නිසා සිද්ධ වෙන විකෘති වීම තමයි මෙතන පෙන්වලා තියෙන්නේ right sorry ළමයි ඉවරද ළමයි right එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය right thermal noise එක ගැන ලියාගමු කියන්නේ ഘോഷාව ගැන ලියාගමු
ഘോഷාව කියන එක ගැන මම මෙතන දෙන්නම් එයා විස්තර වෙන විදිහ. මේ විදිහට ලියා ගන්න. ඒකේ වර්ග හතර අපි ලියා ගමු.
right. ඒ තමයි noise එක සම්බන්ධයෙන් තියෙන දේවල් ටික. ඉවර වෙච්ච ගමන් ඉන්ඩිකේට් කරන්න ළමයි. Took that and he took that stair. Daddy? Yes, Suzu. No, I am the office work. And there are naughty feet. ළමයි ඉවරද?
right hari ඉක්ම කරමු හරි ඉස්සරහට යමු right ඊළඟට කතා කරන්නේ මූර්ජන තාක්ෂණය. කියන්නේ අපි ඔබට කියනවා මොඩියුලේෂන් ටෙක්නික්ස් කියලා. මේ මූර්ජනය කියන එක එන්නේ ඇත්තටම අර මම කලින් කතා කරපු concept එකට දාලා. ඒ කියන්නේ original signal එකක උදාහරණයක් විදිහට අපේ හඬ අරගත්තොත් හඬ කියලා කියන්නේ ශක්තියෙන් බොහොම අඩු තරංගයක්. අපේ voice එක කියලා කියන්නේ. right? අපි high එකම කෑ ගැහුවොත් ඔව් ඉමාෂිට මං කියන එක ඇහෙන්නේ නැහැ කියලා කියනවා අනිත් අයට කොහොමද? ඉමාෂි දුව පොඩ්ඩක් ආයි ඩිස්කනෙක්ට් වෙලා කනෙක්ට් වෙන්න බලන්න දුව අනිත් අයට ඇහෙනවා කියලා තියෙනවා. කුසල් ලෝකේ අනිත් කට්ටියට පොඩ්ඩක් අනිත් අයත් මට කන්ෆර්මේෂන් එකක් දෙන්න ඇහෙනවද කියන එක. right හරි ඉමාෂි දුව චුට්ටක් ඩිස්කනෙක්ට් වෙලා කනෙක්ට් වෙලා බලන්න දුව අනිත් අයට ඇහෙනවා. right එතකොට අපේ උදාහරණ මම කියේ හිටියේ අපේ සාමාන්‍ය හඬ අරගත්තොත් අපේ හඬත් එක්කනේ voice signal එකක් අපින් එන voice කටහඬ කියන එකට විශාල ශක්තියක් නැහැ. හැබැයි අපේ කටහඬ තවත් ඈත දැනකට සම්ප්‍රේෂණය කරන්න අවශ්‍ය නම් අපිට පුළුවන් අපේ කටහඬින් එන තරංගය තව strength එක වැඩි ශක්තිය වැඩි තරංගයක් එක්ක මුසු කරන්න. right? ඒ මුසු කරලා අලුතෙන් සිග්නල් එකක් හදන්න පුළුවන්. ඕකට අපි කියනවා මොඩියුලේට් කරනවා නැත්නම් මූර්ජනය කරනවා කියලා. right? ඒතර ගොඩක් වෙලාවට අපි උතෙන්දි කරන්නේ ශක්තියෙන් ඉතා වැඩි තරංගයක් අරගෙන ඒ තරංගයත් එක්ක ඔරිජිනල් සිග්නල් එක මුසු කරන එක. right? හරි. තප්පරකින් ළමයි ඉමාෂි කනෙක්ට් වෙන ගමන් ඉන්නේ. හරි. ඉමාෂි ඇහෙනවද දැන්? ඉමාෂි දුව ඇහෙනවද? right. හරි. එතකොට මේ ශක්තියෙන් අඩු තරංගයයි එයාව අරගෙන යන්න එක තැනක ඉඳලා වැඩි දුරකට අරගෙන යන්න පාවිච්චි කරන තරංගයට අපි කියනවා කැරියර් සිග්නල් එක කියලා. වාහක තරංගය කියලා. right? නැත්නම් වාහක සංඥාව කියලා. එයා තමයි ශක්තියෙන් වැඩි එක්කෙනා. මේ දෙන්නව මික්ස් කරලා තරංගයක සතු එක ගුණාංගයක් වෙනස් කරමින් මේ මොඩියුලේෂන් නැත්නම් මූර්ජනය කියන ක්‍රියාවලිය සිද්ධ කරගන්න පුළුවන්. right? එතකොට ඇනලොග් සිග්නල් වලටයි ඩිජිටල් සිග්නල් වලටයි දෙකටම වෙන් වෙච්ච මූර්ජන තාක්ෂණ තියෙනවා. ඇනලොග් සිග්නල් නැත්නම් ප්‍රතිසම තරංග මූර්ජනය කරන එකේදී අපි කතා කරනවා AM, FM සහ PM කියන කොටස් තුන. කියන්නේ amplitude modulation විස්තාර මූර්ජනය,
සංඛ්‍යාත මූර්ජනය frequency modulation FM සහ කලා මූර්ජනය pace modulation right ඔය කියන concepts තුන ගැන අපි digital පැත්තට ආවම මේක මූර්ජනය කියන නමින් නෙවෙයි කතා කරන්නේ සීරු මාරුව shift keying කියන වචනයෙන්. ඒතර එතනදී හැදෙන්නේ සංඛ්‍යාත සීරු මාරුව, විස්තාර සීරු මාරුව සහ කලා සීරු මාරුව කියලා. right අපි ඉංග්‍රීසියෙන් amplitude shift keying, frequency shift keying and pace shift keying කෙටියෙන් කියනවා ASK, PSK and FSK කියලා. ඒ විදිහට සංඛ්‍යා සීරු මාරුව ගැන කතා බහ කරමු. right එතකොට මෙතන ඔයගලන්ට කතා බහ කරලා තියෙනවා මූර්ඡන අවස්ථා තුන. මම ඒක මෙන්න මේ පින්තූරෙන් ඔයගලන්ට විස්තර කරනවා මොකද ඒක ඔයගලන්ට තේරුම් ගන්න ලේසි මේ පින්තූරේ right. එතකොට මේ උඩින්ම පේන තියෙන පින්තූරේ තමයි වාහක තරංගය නැත්නම් අපේ ඔරිජිනල් තරංගය කියන්නේ අපිට වාහක තරංගයත් එක්ක මුසු කරන්න අවශ්‍ය දේ. ඒතර යාගේ සංඛ්‍යාතය අඩුයි. ඒක බොහොම ස්ට්‍රෙන්ත් එක අඩු සිග්නල් එකක්. right ඊළඟට කැරියර් සිග්නල් එක ඔයගලන්ට පේන තීත යටින් ඇඳලා තියෙනවා. ඒක ගොඩක් සංඛ්‍යාතයෙන් වැඩි සිග්නල් එකක්. right ඒක නිසා අපි කියනවා මෙයා ශක්තියෙන් වැඩි කියලා. හරිද? එතකොට මේ AM වලදී amplitude modulation එහෙමත් නැත්නම් විස්තාර මූර්ජනය කියන එකේදී අපි විස්තාරය කියලා ඔයගලන්ට මතක ඇති කතා බහ කරේ මේ කාලක්ෂයේ ඉඳලා තරංගයට තියෙන උස. right දැන් මේ මෙතන තියෙන පින්තූරේ බැලුවොත් AM වල ඕගලන්ට තපර කියලායි right මේ AM වලට අදාළව තියෙන තත්ත්වය බැලුවොත් මේ තරංගය පටන් ගන්න ඇන්ගල් එක නේද? කැරියර් සිග්නල් එක පටන් ගන්නෙ මේ විදිහට මේ ඇන්ගල් එකෙන් මේ මූර්ජනය කරපු එකන පටන් ගන්නෙත් මේ ඇන්ගල් එකෙන්. ඒතර අපි ඇන්ගල් එක කියන එක කතා කරේ පේස් එක කලාව සම්බන්ධයෙන්. ඒතර මෙයාගේ කලාව වෙනස් වෙලා නැහැ. right ඊළඟට අපි සංඛ්‍යාතය කියලා කතා කරානේ මේ තප්පරයකදී ඕගලන්ට දකින්න හම්බෙන කර්ව්ස් ගාන වක්‍ර ගාන සංඛ්‍යාතය. එතකොට මේ වක්‍ර ගාන පැත්තෙන් බැලුවොත් එකම දුරක් අපි සැලකුවොත් ඒ දුර ඇතුලේ වක්‍ර ගාන වෙනස් වීමකුත් නැහැ. අඩු වැඩි වීමක් තියෙනවා උසේ. නමුත් වක්‍ර ගණනේ ගණන බැලුවොත් වෙනස් වීමක් නැහැ. ඒ කියන්නේ amplitude modulation එක කරනකොට කලාව වෙනස් කරලා නැහැ. සංඛ්‍යාතය වෙනස් කරලා නැහැ. right වෙනස් කරලා තියෙන්නේ amplitude එක විස්තාරය තරංගයේ උස. right ඒතර හොඳට මතක තියාගන්න විස්තාර මූර්ජනය ඔයගලන්ට මතක තියාගන්න පුළුවන් දේ තමයි තරංගයේ විස්තාරය අඩු වැඩි කරමින් යම් කිසි දෙයක් කරලා තියෙනවා නම් අපි කියනවා ඒකට විස්තාර මූර්ජනය කියලා. එතනදී මතක තියාගන්න සංඛ්‍යාතයවත් කලාවවත් වෙනස් වෙන්නේ නැති බව. right එතකොට මේ ඔයගලන්ට මෙතන හැදිලා තියෙන්නේ මූර්ජනය කරපු තරංගය. මේක තමයි මූර්ජනය කරපු තරංගය. right ඔය පැටර්න් එකම නැත්නම් ඔය ලොජික් එකම බලපානවා අනිත් දෙන්නව විස්තර කරන්න ගියාම. දැන් frequency modulation එතනදී මේ කලාව කියන එක චේන්ජ් වෙන්නේ නැහැ. right එකම විදිහට යන්නේ. ඊළඟට සංඛ්‍යාතය මෙයාගේ තප්පරයකදී අපි හිතුවොත් මේ කියන්නේ තප්පරයක් කියලා. එතනදී තියෙන වක්‍ර ගානට වඩා මෙයාගේ තප්පරයක් ඇතුළත තියෙන වක්‍ර ගාන වෙනස්. මොකද සමහර ඒවා ඈත් වෙලා තියෙනවා සමහර ඒවා ලං වෙලා තියෙනවා. එහෙනම් පැහැදිලිවම වක්‍ර ගාන වෙනස්. උස අරගත්තොත් මේ උස අරගත්තොත්
උස චේන්ජ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වක්‍රයේ උස චේන්ජ් වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ දෙන්නගේ විස්තරය වෙනස් වෙන්නේ නැහැ. පටන් ගන්න කෝණය වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ කලාව වෙනස් වෙන්නේ නැහැ. right? ඒ කියන්නේ කලාවයි විස්තරයයි නොවෙනස්ව තබාගෙන සංඛ්‍යාතය වෙනස් කිරීමෙන් තමයි සංඛ්‍යාත මූර්ජනය කියන එක සිද්ධ කරගන්න පුළුවන්. right? කලා මූර්ජනය ටිකක් විශේෂයි. කලා මූර්ජනයේ පැහැදිලිවම එයාගේ කලාව චේන්ජ් කරන් තියනවා නේද? මෙයා පටන් ගන්න මේ අතට, මෙයා පටන් ගන්න මේ පහලින්. පැහැදිලිවම x අක්ෂයත් එක්ක හදන කෝණය වෙනස්. මෙයා හදන්නේ මේ වගේ කෝණයක්, මෙයා මෙන්න මේ වගේ පරාවර්තන කෝණයක් තමයි ඇන්ගල් එක විදිහට හදන්නේ. right? ඒ කියන්නේ කලාව පැහැදිලිවම වෙනස්. කලාව මූර්ජනය කරනකොට කලා මූර්ජනය ඇතුලේ සිද්ධ වෙන තව දෙයක් තමයි සංඛ්‍යාත මූර්ජනය කියන එක. ඒ කියන්නේ කලාව වෙනස් කරනවත් එක්ක සංඛ්‍යාතයත් වෙනස් වීමකට ලක් වෙනවා. ඒකට පේස් මොඩියුලේෂන් එකේ විතරක් කලාව වෙනස් කිරීම නිසා සංඛ්‍යාතයත් වෙනස් වෙනවා. එතකොට ඒකේ කොන්ස්ටන්ට් ෆැක්ට් එක වෙනස් වෙන්නේ නැති ෆැක්ට් එක විදිහට තියෙන්නේ විස්තරය නැත්තම් තරංගයට අදාළව තියෙන උස. right? එතකොට ඔන්න ඔය තර්ක කිරීම තුන මතක තියාගන්න. එතකොට ඔයගලන්ට මේ ඩයග්‍රෑම් එකක් අඳින්නකොත් හරිය ලේසියෙන් අඳින්න පුළුවන්. මම අඳින්න දීලා නැහැ මුළු විභාග ඉතිහාසයටම. right? හැබැයි concept එක මතක තියාගන්න. amplitude modulation එකේදී amplitude එක විස්තරය වෙනස් කරනවා, අනිත් දෙන්න වෙනස් කරන්නේ නැහැ. frequency modulation එකේදී frequency සංඛ්‍යාතය වෙනස් කරනවා, අනිත් දෙන්න වෙනස් කරන්නේ නැහැ. pace modulation එකේදී pace එක වෙනස් කරනවා, ඒකේ ප්‍රතිඵලයක් විදිහට සංඛ්‍යාතයත් වෙනස් වෙනවා. ඒක නිසා ඒ දෙන්න වෙනස් වෙනවා, විස්තරය වෙනස් කරන්නේ නැහැ. ඒ තමයි pace modulation. පැහැදිලිද? ඔව් ළමයි. ළමයි පැහැදිලිද? ළමයි මං කියන එක පැහැදිලිද ළමයි? ඔය පැත්තට කමියුනිකේට් වෙනවද මාව හරියට? right. හරි. හරි. අපි මේක ඉක්මනට ඇඳගමු අර පැත්තේ. මම මේ පැත්තේ පොඩ්ඩක් ඒක ටිකක් සරල කරලා අඳින්නම්. ඔයගලන්ට ඇඳ ගන්න ලේසි වෙන්න. right අපිට මෙයාව අරගන්න පුළුවන් සිග්නල් එක කියලා. මෙයාව ගන්න පුළුවන් වාහක තරංගය කියලා. amplitude modulation වලදී මොනෝම දෙයක් සිද්ධ වෙනවා කියලා අපි අරගමු. මේක පොඩ්ඩක් පරිස්සමට ඇඳ ගන්න ළමයි. මොකද අපිට වක්‍ර ගානත් එක්කත් වැඩ කරන්න සිද්ධ වෙනවා. තප්පරයක් ඉන්න ළමයි, තප්පරයක් ඉන්න. මම ඉන්න ළමයි.
ළමයි. මේ මෙතන තියෙන වක්‍ර ගානට සමාන වෙන විදිහටම ඇඳ ගන්න ළමයි, නැත්තම් ඔයගලන්ට මේ වැඩේ ක්ලියර් වෙන්නේ නැතුව යනවා. මගේ අතට පැටලෙනවා. ඒක පරිස්සමට ඇඳ ගන්න ළමයි. right ඕක am fml දී අපි කතා කරන්නේ සංඛ්‍යාතය ගැන. අපිට මෙහෙම එක තැනක මෙහෙම ඈතින් ඇඳලා තව තැනක ලං වෙන්න අදින්න පුළුවන්. right ඔය තියෙන්නේ සංඛ්‍යාත මූර්ජනය. කලා මූර්ජනයේදී අපිට මෙයාව තනිකරම අනිත් පැත්ත ඇඳලා අඳින්න පුළුවන්. සහ සංඛ්‍යාතයත් වෙනස් වෙනවා කියන එක ඉන්ඩිකේට් කරන්න.
right. හරි ඕක ඇඳගෙන අපිට අද සෙෂන් එක නතර කරන්න පුළුවන් right ඇඳගෙන disconnect වුණාට කමක් නැහැ right thank you very much හැමෝටම ලබන සතියේ අපි digital signal වලට අදාළව කරන modulation එක කරනවා කරලා ගොඩක් වෙලාවට ලබන සතියේ අපිට network diagram පැත්තට ලං වෙන්න පුළුවන් right ඉතින් ඒක තමයි ඇත්තටම networking කියන එක ඇත්තටම පටන් ගන්නවා වෙන්නේ right okay ඉවර වෙච්ච අය disconnect වෙන්න thank you නුවන්